අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ PHP කියන ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් එක ගැන. මෙතනදී ඔයගලන්ට ගොඩක් වැදගත් වෙනවා වෙබ් ඩෙවලොප්මන්ට් කරද්දී මෙන්න මේ PHP කියන එක ගැන හොඳ අවබෝධයක් තිබීම ගොඩක් වැදගත්. එතකොට ඔයගොල්ලෝ ඉස්සරහට වෙබ් ඩිසයින් කරනවා නම්, ඔයගොල්ලෝ ඩේටාබේස් එක වැඩ කරනවා නම්, ඔයගොල්ලෝ Laravel වගේ ෆ්‍රේම්වර්ක් එකක් වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම මේ PHP ගැන මූලික අවබෝධය කියන එක ගොඩක් වැදගත්. එතකොට ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකක් නිකන් HTML කෝඩ්ස් ටිකක් දාලා හදාගත්තට හරියන්නේ නැහැ. අපි මේවට PHP පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම MySQL එක වැඩ කරද්දි PHP කියන එක ගොඩක් අවශ්‍යයි. ඒ වගේම SQL එක වැඩ කරද්දිත් ඒ විදිහටම PHP අවශ්‍ය වෙනවා. ඒ හින්දා තමයි මේ කෝස් එක මම ගේන්න හිතුවේ. මොකද මගේ වෙබ් ලෙසන් ගොඩක් ඉස්සරහට එනවා. ඒ වෙබ් ලෙසන් වලට කලින් අපි PHP කියන එක හරියට දැනගෙන තියෙන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. හරි බලමු ඉස්සෙල්ලාම මොකක්ද මේ PHP කියන්නේ? PHP වලින් මොනවද කරන්න පුළුවන්? සහ PHP ෆයිල් එකක් කොහොමද අපේ කම්පියුටර් එකේ රන් කරගන්නේ කියලා අපි බලමු. හරි මේක රන් කරගන්න කලින් ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ එක්කෝ WAMP සර්වර් එක එහෙම නැත්නම් XAMPP සර්වර් එක අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. මෙතනදී මේ සර්වර්ස් දෙක නැතිව අපිට මේ PHP ෆයිල් එකක් අපේ කම්පියුටර් එකේ රන් කරගන්න බෑ. ඒ හින්දා ඔයගොල්ලෝ එක්කෝ WAMP සර්වර් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් මෙන්න මේ XAMPP සර්වර් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ සර්වර්ස් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම අපිට ඕනි වෙනවා අපේ PHP ෆයිල් එක රන් කරගන්න. මම XAMPP සර්වර් එක ඉන්ස්ටෝල් කරන හැටි වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයගොල්ලෝ ඒක අනිවාර්යෙන් බලන්න. කාට හරි මේක තේරෙන්නේ නැත්තම්. එහෙම නැත්නම් WAMP සර්වර් එකත් WAMP සර්වර් එක ඉන්ස්ටෝල් කරද්දී මෙතනදී Skype එක තියෙනවා නම් ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ ඔයගලන්ට සමහරක් විට එන්න පුළුවන් එරර් එකක් තියෙනවා. මොකද මේ දෙන්නකම එකම පෝට් එක යූස් කරනවා. ඒ හින්දා සමහර ලාවට මේ WAMP සර්වර් එක ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ. සමහරවිට සර්වර් එකෙන් මොකක් හරි එකක් එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා තමයි මමත් මේ XAMPP එක පාවිච්චි කරාවේ. මොකද මම Skype පාවිච්චි කරනවා. ඒ හින්දා මට ඒක අයින් කරගන්න බෑ. WAMP එකට වැඩිය මම ඒකයි XAMPP එක ඉන්ස්ටෝල් කරලා මගේ වැඩ ටික කරගන්න. මේ දෙක කිසි වෙනසක් නැහැ හැම. කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ලෙසන් එක ඉස්සරහට අරන් යන්නේ XAMPP සර්වර් එක හරහා. අපි එහෙනම් අපේ පළවෙනිම කොටසට යමු. මෙතනදී මම පොඩි හඳුන්වා දීමක් කරන්න යන PHP ගැන. දැන් මේක HTML ෆයිල් එකක්. ඔයාලට පේනවා HTML tag එකකින් ඕපන් කරගෙන HTML tag එකකින් ක්ලෝස් කරගෙන තියෙන මේ HTML ෆයිල් එකක් මේක. මෙන්න මේ HTML එක ඇතුලේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ කියන කොටසෙන් දාලා තියෙනවා PHP කොටසක්. හරි. මෙතනදී පෙන්ලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්නාර්ථ ලකුණ PHP echo hello world semicolon ඊට පස්සේ මේ ප්‍රශ්නාර්ථ ලකුණම දාලා tag එක close කරලා තියෙනවා. හරි මෙන්න මෙතනින් කියලා තියෙන්නේ මේ PHP ෆයිල් එක අපේ කම්පියුටර් එකට දැන් අපි හඳුන්වලා දෙනකොට මේක PHP කෝඩ් එකක් කියලා හඳුන්වලා දෙනකොට මෙන්න මේ කියන tags වලින් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මේක එක විදිහක් මේ PHP කියලා හඳුන්වා දෙන ඉස්සරහට කතා කරමු මේක මේ විදිහට PHP කියලා අනිවාර්යයෙන්ම opening tag එකක් සහ closing tag එකක් තියෙන්න ඕනේ. ඒක මැද තමයි අපි අපේ codes ටික ලියන්නේ. ඒ වගේම echo කියන්නේ මොකක් හරි print out එකක් ගන්න ඕන නම්. ඒ කියන්නේ අපි දෙන මොන හරි දෙයක් අපි වෙබ්සයිට් එකේ print කරගන්න ඕන නම් මෙන්න මේ hello world කියන එක දැන් මෙතන text type එකක් නේ. මේ text type එකේ තියෙන variable මේ string type එකේ තියෙන hello world එක echo එක දාලා ඔයගොල්ලන්ට පුළුවන් print out එකක් ගන්න. කියන්නේ මේක PHP වලින් කරද්දිත් එහෙමයි. PHP වල තියෙන එක විදිහක් තමයි මේක මේ opening tag එක සහ closing tag එක වෙන්නේ. ඒ වගේම තමයි මෙතනත් මේ PHP අඳුන්න ගන්න තමයි මේ විදිහට මේක දීලා තියෙන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට පේනවා PHP කියලා නමක් දීලා තියෙනවා. හැබැයි මෙතන එහෙම PHP කියලා දීලා නැහැ. කෙලින්ම tag එක open කරලා මෙන්න මේ විදිහට ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා තියෙනවා. ඒ වගේම ඒක එහා පැත්තෙන් close වෙලා තියෙනවා. හරි මේක එක විදිහක් අර PHP අපේ කම්පියුටර් එකට අඳුරලා දෙන විදිහක්. ඒ වගේම මෙතනත් මේ විදිහට දෙන්න පුළුවන්. මේක මේ අපේ codes ටිකක් කරගෙන යද්දි ඔයාලට දෙන්න පුළුවන් scripting language equal PHP codes goes here කියලා මෙතන දීලා තියෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ කොටස අපේ කම්පියුටර් එකේ අපිට මේව කරගන්න තමයි මේ කියන්නේ මෙතනින් මේකේ ඇතුලෙන් දෙන ඕන දෙයක් අපේ කම්පියුටර් එකේ print out එකක් ගන්න පුළුවන්. හරි. ඒක තමයි මෙතනදී මේ 3 ways in the PHP coding කියලා දීලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මම කියා ගන්න ඕනේ මේක එක විදිහක් PHP ෆයිල් එකක් අපේ කම්පියුටර් එකට පෙන්නන
ඒකෙන් මේක තවත් විදිහක් සහ මේක තවත් විදිහක්. හරි මේ තුනෙන් ඕන එකක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ගේ PHP ෆයිල්ස් වල PHP කියලා හඳුන්වලා දෙන්න. ඒකෙන් මතක තියාගන්න ඕනේ මේ සෙමිකෝලන් දාන ඒවා අනිවාර්යෙන් තියෙන්න ඕනි. ඒව නැති වුණොත් යම් කිසි තැනකදී අනිවාර්යෙන් එරර් එකක් එනවා. එතකොට PHP ෆයිල් එක පටන් ගන්න විදි තුන තමයි මේ තුන. ඔයගලන්ට ලේසිම ක්‍රමය මේක නම් ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන්න කිසි ගැටලුවක් නැහැ. හරි අවශ්‍ය තැන්වලදී අවශ්‍ය විදිහට ඒ ටැග්ස් පාවිච්චි කරගන්න එක ඔයාගේ කැමැත්ත. හරි ඒ කියන්නේ ඔයාට ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕන විදිහ තමයි ඒ කියන්නේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයාට PHP එන්න ඕන කොතෙන්ද එතෙන්ට ඔයාට කැමති විදිහට මේක ගැලපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි යමු මෙන්න මේ කියන echo කියන කොටස මොකක්ද කියලා බලන්න. හරි මේ echo කියන කොටසෙන් වෙන්නේ මෙන්න මේ PHP කියන ටැග් එක දැන් මෙතන ඕපන් කරලා තියෙනවා. ඒ වගේම ක්ලෝස් කරලා තියෙනවා. මම කලින් කිව්වා echo එකෙන් වෙන්නේ මොකක් හරි print එකක් out කරගන්න කියලා. හරි අපි ඒක බලමු කොහොමද කරන්න කියලා ප්‍රැක්ටිකල් බලමු. අපි අපේ එක්සෑම් හරි මේ විදිහට අපේ එක්සෑම් සර්වර් එක දැන් ඇවිල්ලා තියෙනවා. හරි මේ එක්සෑම් සර්වර් එකේ තමයි අපි හැමදේම කරන්නේ. අපිට මේක ස්ටාර්ට් කරගන්න ඕනේ මේ Apache කියන එක සහ MySQL කියන එක දැනට ඔයාලා මේක ස්ටාර්ට් කරගෙන තියාගන්න. මොකද මේ දෙක එකක් වැඩ කරේ නැත්නම් මේ Apache server එකේ වැඩ කරේ නැත්නම් PHP run වෙන්නේ නැහැ ඔයාලා කම්පියුටර් එකේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ මේ C partition එකේ තමයි මේ exam server එක හරි AM server එක හරි තියෙන්නේ. exam server කියන එකට යන්න ඒකේ තියෙනවා htdocs කියලා ෆෝල්ඩර් එකක්. මේ ෆෝල්ඩර් එකෙන් අපිට පුළුවන් තව ෆෝල්ඩර් එකක් ගන්න. දැන් මම ගන්නවා PHP lesson කියලා. PHP කියලා අපි ගමු. හරි. මේකට තමයි දැන් මම කරන හැම කෝඩ් එකක්ම සේව් කරන්නේ. හරි. අපි පළවෙනි PHP ෆයිල් එක මේ විදිහට ගමු. හරි මම අර කිව්ව විදිහටම opening tag එක closing tag එක දාන්න ඕනේ. මේක ඇතුලේ තමයි අපි හැම PHP එකක්ම ලියන්නේ. ඒ වගේම මේක save කරගන්න තියෙන විදිහ වෙන මේ විදිහයි. මේකෙදී ඔයගොල්ලෝ මේක extension එක විදිහට දෙන්න ඕනි .php කියලා. මේක පල්ලෙහාට ගන්න. exam server එකේ අපි දැම්මේ exam server එකේ htdocs folder එකේ PHP කියන මේකෙදී තමයි අපි මේක save කරගන්නේ. මම මෙතෙන්ට දෙනවා 1.php. කියන්නේ මගේ පළවෙනි ෆයිල් එක කියලා තමයි මම මේක 1 කියලා දෙන්නේ. ඔයාලට කැමති නමක් මෙතෙන්ට දෙන්න පුළුවන්. හරි මේවා මුකුත් වෙනස් කරන්න එපා. .php කියන අනිවාර්යයි. මොකද PHP ෆයිල් එකක් save කරන්නේ. ඔයාලට දෙන්න පුළුවන් මෙතෙන්ට කැමති name එකක් දීලා dot එක දීලා PHP කියලා save කරන්න. ඔයගොල්ලෝ HTML ෆයිල් එකක් save කරන විදිය දන්නවනම් මේකත් ඔයගලන්ට එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හරි මේක save කරගත්තට පස්සේ මේක රතු පාට වෙලා මෙන්න මේ විදිහට ආවා. කියන්නේ දැන් අපේ මේ ෆයිල් එක PHP එකක් කියලා අපේ කම්පියුටර් එක දැන් අයිඩෙන්ටිෆයි කරගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඕන දෙයක් මේකෙදී ටෙක්ස්ට් ටයිප් එකේ දෙයක් නම් එහෙමයි එහෙම නැත්නම් අංක මොන ඕන දෙයක් අපිට අවුට්පුට් එකක් ගන්න මෙන්න මේ echo කියන එක ගොඩක් වැදගත්. echo කියලා දීලා දැන් අපි දුන්නොත් my semicolon එක තියන්න. ඊට පස්සේ මේක save කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න ඕනේ මේක රන් කරගන්න. හරි මම මේක Firefox එකේ රන් කරගන්නවා. Firefox එකේ රන් කරගද්දී අපි මේකට ටයිප් කරන්න ඕන URL එක වෙන්නේ localhost කියලා දෙන්න ඕනි. localhost දැන් අපි localhost එකේනේ මේක save කරගත්තේ. කියන්නේ අපේ exam server එකේනේ. දැන් ඔයාලට මෙතන path එක පේනවා මෙන්න මේ htdocs php කියන folder එකේ 1.php කියලා PHP ෆයිල් එකක් තියෙනවා. හරි. එහෙනම් localhost කියලා type කරන්න. ඊට පස්සේ php කියලා මෙතන folder name එක දෙන්න 1.php කියලා දෙන්න. ඊට පස්සේ enter කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ result එකක් බලා ගන්න පුළුවන්. දැන් my first php file. හරි මෙතන අපි පාවිච්චි කරපු එක තමයි මේ විදිහට අපිට ඩිස්ප්ලේ කරලා මේ විදිහට පෙන්නනවා. හරි අපි යමු අපේ බෝඩ් එකට.
මෙතනදී දැන් අපි මේ කොටස විතරනේ මෙතනදී රන් කරේ. අපි HTML ෆයිල් එකක් ඇතුලේ නෙවෙයි රන් කරේ. අපි නිකම්ම PHP ෆයිල් එකක් හදලා තමයි මේක රන් කරන්නේ. හරි. ඊළඟට මම කියලා දෙන්නම් දැන් HTML ෆයිල් එකක මේක දානකොට ගොඩක් වැදගත් වෙන්නේ දැන් අපි හිතමු මේක HTML කියන ටැග්ස් ඇතුලේ දැම්මත් ඔයා මේ ෆයිල් එක සේව් කරන්න ඕනේ PHP ෆයිල් එකක් විදිහට. ඔයා මේක HTML ෆයිල් එකක් විදිහට සේව් කරවුවොත් ඔයාගේ PHP කොටස රන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා මේක ඔයාගේ HTML ෆයිල් එකේ PHP කොහේ හරි යූස් වෙනවා නම් අනිවාර්යයෙන්ම .php කියන එක්ස්ටෙන්ෂන් එකෙන් PHP ෆයිල් එකක් විදිහට මේක ඉන්ස්ටෝල් කරගන්න හැමතිස්සෙම මතක තියාගන්න. හරි අපි යමු මෙන්න මේ කමෙන්ට් දාන්නේ කොහොමද කියලා බලන්න PHP එකේ. දැන් අපි PHP ෆයිල් එකක් හදාගත්තට පස්සේ දැන් අපිට මොකක් හරි මේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරියට කරගෙන යද්දී අපිට අවශ්‍ය වෙනවා අපේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ප්‍රෝග්‍රෑමට එහෙම නැත්නම් මේක හදන එක්කෙනාට එහෙම නැත්නම් මේ කෝඩ් එක කවුරු හරි බලනවා නම් අන්න එයාට මේක පැහැදිලි වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. අන්න ඒකට තමයි මේ කමෙන්ට්ස් කියනවා පාවිච්චි කරන්නේ. කමෙන්ට්ස් දාන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා PHP වල. පළවෙනි එක තමයි මෙන්න මේ ඉරි දෙකක් ගන්න එක. හරි. මෙන්න මේ විදිහට ඉරි දෙකක් ගැහුවාම මේක කමෙන්ට් එකක් වෙනවා. මේක ඉතින් කියවෙන්නේ මේ සිංගල් ලයින් කමෙන්ට් එකක්. ඒ කියන්නේ දැන් ඔයාගේ නෝට්පෑඩ් එකේ නැත්නම් සබ්ලයිම් ටෙක්ස්ට් එකේ මොකක හරි විෂුවල් ස්ටුඩියෝ එකේ හරි මොකක හරි ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් මේ PHP ටික කෝඩ්ස් ටික ලියාගෙන යනකොට ඔයා දැන් මෙහෙම තනි ලයින් එකක ලියාගෙන යනවා කියලා හිතන්න. හරි. මේ විදිහට ලයින්ස් වල ලියාගෙන යනවා. ඔයා මෙතෙන්ට මෙන්න මේ සිංගල් ලයින් කමෙන්ට්ස් දැම්මොත් කමෙන්ට් එකක් වෙන්නේ මෙන්න මේ ලියපු මෙන්න මේ කියන පළවෙනි ලයින් එක විතරයි. එතනින් එහාට මේ කමෙන්ට් එක කිසිම විදිහකින් බලපාන්නේ නැහැ. හරිද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තනි ලයින් එක දෙන්න ඕන නම් ඒක මේ විදිහට දෙන්න පුළුවන්. හරි. ඒ වගේ මෙන්න මේ කියන සිම්බල් එක පාවිච්චි කරලා මෙන්න මේ හැෂ් වගේ තියෙන හැෂ් කියන සිම්බල් එක පාවිච්චි කරලා මේ කියන දෙයට සමාන දෙයක් තමයි එතනත් වෙන්නේ. ඒකත් සිංගල් ලයින් කමෙන්ට් එකක්. කියන්නේ තනි ලයින් එකක කමෙන්ට් එකක් දෙන්න ඕන නම් මෙන්න මෙයාව අපිට පාවිච්චි කරලා දෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා මේ large comment එකක්. එහෙම නැත්නම් multi line comment එකක්. multi line comment එකක opening මේ tag එකක් සහ closing tag එකක් විදිහට තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි මේ විදිහට අපේ මේ codes ටික ලියාගෙන යනවා. අපිට ඕනේ මේ ටික කමෙන්ට් එකක් කරගන්න. මේ සෙට් එකම කමෙන්ට් එකක් කරගන්න ඕනේ. දැන් අපිට මේකෙන් මේක පාවිච්චි කරවුවොත් අපිට පුළුවන් තනි ලයින් එකක් කමෙන්ට්ස් කරගන්න. ඒ වගේම මේක පාවිච්චි කරලා තනි ලයින් එකක් කමෙන්ට් කරගන්න තමයි පුළුවන්කමක් ලැබෙන්නේ. හැබැයි මෙන්න මේ කියන සිම්බල්ස් ටික පාවිච්චි කරවුවොත් අපිට පුළුවන් මේක මල්ටි ලයින් කමෙන්ට් එකක් කරගන්න. එහෙම නැත්නම් මේකට ලොකු කමෙන්ට් එකක් විදිහට පාවිච්චි. ඒක පාවිච්චි කරන්නේ ඔයා මේ විදිහට මෙතෙන්ට මෙන්න මේ සිම්බල් එක දාලා ස්ටාර් එක දාලා ඒ වගේ මෙන්න මෙතනින් මෙයාව ක්ලෝස් කරන්න. පැහැදිලිද? මෙන්න මේ විදිහට කරාම ඔයාගේ මෙන්න මේ කියන සම්පූර්ණ ලයින් සෙට් එකම කමෙන්ට්ස් වෙනවා. ඒක මෙතනින් එහාට ආයෙ බලපාන්නේ නැහැ. මෙන්න මේකේ ඇතුලේ තියෙන හැම එකම කමෙන්ට් එකක් කරලා තමයි තියෙන්නේ. මේවා ඔයාගේ බ්‍රවුසර් එකේ එහෙම නැත්නම් ඒ පේජ් එකේ පෙන්වන්නේ නැහැ. අපි යමු කමෙන්ට් එකක් කරන එකට. හරි දැන් මෙතනදී මම my first php file කියලා ගත්තා. හරි දැන් මට ඕනේ මෙතනදී කරගන්න this is comment කියලා මම දානවා. comment 1 හරි මේක මම සේව් කරගන්නවා. ඊට මම මගේ වෙබ් බ්‍රවුසර් එකට යනවා. හරි මෙතනට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ first.php ෆයිල් එක. ඒ කියන්නේ අපි කලින් මේ කියන කෝඩ් එක හදපු එක. දැන් මම මේවා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගෙන බලනවා. හරි. දැන් අපිට මේ කියන කිසිම දෙයක් අපේ වෙබ්සයිට් එකේ පෙන්වුවේ නැහැනේ. නේද? මේ විදිහට අපිට මේක කමෙන්ට්ස් මුකුත් පෙන්වන්නේ නැහැ. මේ විදිහට දැන් අපි this is comment 1 this is comment 2 කියලා දාගත්තට ඒක මුකුත් පෙන්වුවේ නැහැ. හරි. අපි multi line comment එකක් දාගමු. මෙන්න මේ වගේ තැනක හරි මේ වගේ තැනක දැන් මේක ලයින්ස් දෙකකට ඇවිල්ලා තියෙනවා. එයාව අපි කමෙන්ට් එකක් දෙන්න අපිට ලේසි ක්‍රමය වෙන්නේ මෙන්න මේ විදිහට දීලා එයාව මෙතනින් වහන්න ඕනේ. එයා මෙතනින් වැහුවේ නැත්නම් මෙතනින් එයා සේරම කමෙන්ට්ස් වෙනවා. දැන් ඔයාලට පේනවා මේක මෙච්චරලා රතු පාටට තිබිලා මෙයාව කොළ පාට උනේ මේක මේ
ක්ලෝස් කරලා නැති හින්දා අපේ ඕපනින් කමෙන්ට් එක ක්ලෝසින් කමෙන්ට් එකක් ඇවිල්ලා නැති හින්දා තමයි දැන් ඔයා මෙන්න මෙතන බලන්න මේක සුපුරුදු පරිදි රතු පාට වෙනවා. ඒ වෙන්නේ මේක මේ ටික විතරයි කමෙන්ට්ස් මෙතනින් එහාට ආයෙක බලපාන්නේ නැහැ. හරි. එතකොට මෙයාව මම සේව් කරගන්නවා මෙතනින්. හරි ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට මේක කිසිම විදිහකින් අපේ වෙබ්සයිට් එකේ පෙන්වන්නේ නැහැ. අපිට ඔය ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් අපි මේ හදන PHP කෝඩ්ස් ටික විස්තර කරගන්න ඕනේ වෙද්දි මෙන්න මේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. දැන් අපි මේක හිතමු මේක මම ගන්නම් this is text type output කියලා අපි ගමු. හරි දැන් මම මේව සේව් කරගන්නවා. කරලා රිෆ්‍රෙෂ් කරන් බලමු. හරි. අපේ ප්‍රෝග්‍රෑම් එකට කිසිම බලපෑමක් නැහැ. මේක අපිට අපේ ප්‍රෝග්‍රෑම් එක විස්තර කරගන්න කමෙන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. අපි යන් ඊළඟ කොටසට. හරි. මේ අර කියපු කතන්දර ටික තමයි මේ විදිහට විස්තර කරලා ඔයාලන්න තියෙන්නේ. හරි. මේ PHP කියන ලැන්ග්වේජ් එක case sensitive ගැන කතා කරාම මේක ඇවිල්ලා මේක case sensitive ලැන්ග්වේජ් එකක් නෙවෙයි. හරිද? මේ ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් එක case sensitive නැහැ. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගේ simple capital මාරුණාට ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? ඒ කියන්නේ දැන් මෙතනදී echo කියන එක මෙතනදී simple වෙලා තියෙනවා. මෙතන capital simple මැද ඇවිල්ලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාට මේ ඒක ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ෆන්ක්ෂන්ස් ගත්තාම මේ ෆන්ක්ෂන් ස්මූත් කේස් සෙන්සිටිව් වෙන්නේ නැහැ. හැබැයි ඔයා වේරියබල් නේම් එකක් හදනවා නම් අනිවාර්යෙන් ඒවා කේස් සෙන්සිටිව් වෙනවා. අපි ඒකත් බලමු කොහොමද මේක වැඩ කරන්න කියලා. අපි ආයෙත් අලුතෙන් PHP ෆයිල් එකක් අරගෙන මෙයාව හදාගමු PHP කියලා. හරි මම මේව සේව් කරගන්නවා මගේ tool.php කියලා. මම මේ 1 2 කියලා ගන්නේ මට රන් කරගන්න ලේසි වෙන්න. ඔයගලන්ට මේක මීනින්ග්ෆුල් නේම් එකක් දෙන්න පුළුවන්. මෙහෙම දුන්නාම වන්න මේක අඳුර ගන්න ලේසි වෙනවා. ෆයිල් එක අඳුර ගන්න ලේසි වෙනවා. හරි. දැන් මෙතනදී මම කරන්න යන්නේ අපි echo කියන එක මේ විදිහට දීලා බලමු. හරි මම මේ විදිහට ශ්‍රී ලංකා ඉන්දියා ඇමරිකා කියලා දීලා තිනවා. මේ වගේ තැනකදී දැන් අපි echo මෙතන පාවිච්චි කරේ තනිකර simple. මෙතන පළවෙනි capital කරලා අනිත් සියල්ලම simple කරා. මෙතනදී capital simple මාරුවට ගත්තා. හරි මම මෙයා දැන් save කරගෙන මම ආයෙත් මගේ web page එකට යනවා. මෙයාව run කරගන්න නම් දැන් අපි මේකට දුන්නේ 2.php කියලා. එහෙනම් මෙයාට 2.php කියලා අපි දීලා run කරගන්න ඕනේ. හරි දැන් මේ විදිහට එකට ආවේ මේක ලයින් බ්‍රේක් එකක් දුන්නේ නැති හින්දා තමයි මේක මේ විදිහට ආවේ. ලයින් බ්‍රේක් ගැන කතා කරමු ඉස්සරහට. මෙතනදී ශ්‍රී ලංකා ඉන්දියා ඇමරිකා මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. හරි දැන් මෙතනදී කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ නේ. මේකේ අවුට්පුට් එකට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. අපිට මෙයාට දෙන්න පුළුවන් බ්‍රේක් එකක් මෙන්න මේ විදිහට. හරි මෙයාව මම සේව් කරගෙන ආයෙ රිෆ්‍රෙෂ් කරගන්න. හරි ශ්‍රී ලංකා ඉන්දියා ඇමරිකා. දැන් මේ බ්‍රේක් එක ඇවිල්ලා HTML ටැග් එක ගන්න. දැන් ඔයාලට තේරෙනවා මේ HTML PHP කියන එක හරිම මේ එකට යන ලැන්ග්වේජ් දෙකක්. එකට යන ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් දෙකක් කියලා ඔයාලට තේරෙනවා. අර මාකප් ලැන්ග්වේජ් එකක්, මේක ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් එකක්. ඒතකොට මේකේ අර අපි HTML එක පාවිච්චි කරපු බ්‍රේක් එක මෙතන පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි මේවා ගොඩක් වැඩ PHP පාවිච්චි කරන්නේ වෙබ් ඩෙවලොප්මන්ට් කරන්න ඕන වෙන හින්දා. හරි දැන් ඔයාලට පේනවා මේක මේ විදිහට print වුණා. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් variables හදාගෙන බලමු variables කොහොමද වැඩ කරන්නේ කියලා. හරි variable එකක් හදන්න කලින් අපි ඊළඟ කොටසට ඉගෙනගෙන ඉමු variable කියන්නේ මොකක්ද? variable කොහොමද හදාගන්නේ? variable එකක් අපි අර වෙන language වල පාවිච්චි කරන variable හදන විදිහටමද කරන්න කියලා. හරි.
පළවෙනි එක තමයි මේ වේරියබල් එකක් හදනකොට ඕගොල්ලන්ගේ තියෙන්න ඕනි ඩොලර් මාක් එක. මේ ඩොලර් මාක් එකෙන් තමයි අපි වේරියබල් එකක් PHP වලදී හඳුන්වලා දෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ දැන් මේ ඩොලර් මාක් එක නැතිව අපිට මේ වේරියබල්ස් හදන්න බෑ. මේක PHP වලට තියෙන ආවේනික දෙයක්. ඩොලර් මාක් එක අනිවාර්යයි. හරි. මේ මෙතන හදන මේ වේරියබල්ස් කේස් සෙන්සිටිව්. ඔක පටලවා ගන්න එපා. අර ෆන්ක්ෂන් සහ මේ වේරියබල් ගත්තාම ඒ දෙන්නගේ වෙනස තමයි මං කිව්වේ. දැන් අර ෆන්ක්ෂන් එකක් ඕන විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් කැපිටල් ඒක බලපාන්නේ නැහැ. හැබැයි මෙතන පාවිච්චි කරන වේරියබල්ස් අනිවාර්යෙන් බලපානවා කේස් සෙන්සිටිව් වලට. ඒ වගේම කියන්න ඕනි මෙතන හදන වේරියබල් එකක්වත් අපිට ඩේටා ටයිප් එක දෙන්න ඕනේ නැහැ. අපි Java කරවුවොත් C++ කරවුවොත් ඕන දෙයක් ඒ වගේ ලැන්ග්වේජ් කරපුවාම ඒ ලැන්ග්වේජ් වල අපි හදන වේරියබල් එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනි මේකේ ටයිප් එක මොකද්ද කියලා අපි අනිවාර්යයෙන්ම හඳුන්වලා දෙන්න ඕනේ අපේ ප්‍රෝග්‍රෑම් එකට. හැබැයි PHP වලදී එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට වේරියබල් එක හදලා ඒකට ඕන වැලියු එකක් ඇසයින් කරගන්න පුළුවන්. එතකොට ඒක ඔටෝමැටිකලි ඒකේ ටයිප් එක PHP වලින් අයිඩෙන්ටිෆයි කරගන්නවා. හරි ඒක ලොකු වාසියක්. ඒ කියන්නේ ඒක එතකොට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් හරි නිදහස් ලැන්ග්වේජ් එකක්, ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් එකක් මේ PHP කියන්නේ. එතකොට අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. දැන් මෙතන පේනවා opening tag එක, closing tag එක. ඒ අතර තමයි හැම PHP කෝඩ් එකක්ම ගිහින් තියෙන්නේ. හරි. දැන් මෙන්න මෙතන තියෙනවා $txt = hello world කියලා. හරි. මේ ටෙක්ස්ට් ටයිප් එකක්නේ. දැන් ඔයගොල්ලෝ යම්තාක් හරි මේ ප්‍රෝග්‍රෑමින් පැත්ත දන්නවා නම් ටෙක්ස්ට් ටයිප් එකක් දෙන්නේ මෙන්න මේ උඩු කොමා ඇතුලේ කියලා ඔයගොල්ලෝ මේ වෙද්දි දන්නවා. හරි. එතකොට මෙන්න මේ hello world කියන එක දීලා තියෙන්නේ ටෙක්ස්ට් ටයිප් එකක්. හැබැයි මෙයාව variable name එකක් ඒ කියන්නේ මේ variable type එකක් දීලා නැහැ. හරි. ඒක ගැටලුවක් නෑ PHP වලදී. මෙතනත් එහෙමයි $x = 5. දැන් 5 කියන්නේ integer type එකේ variable එකක් වුණාට integer කියලා මෙතන හැඳින්වීමක් කරලා නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ PHP වලදී. ඔයගොල්ලන්ට දිගට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි නිදහස් පාවිච්චි කරන්න පුළුවන් ලැන්ග්වේජ් එකක් මේක. අපි බලමු කොහොමද මෙයාව අපි හදාගන්නේ කියලා. හරි මම ආයෙත් new එකක් ගන්නවා. එතන PHP කියලා දාගමු. මම මේක 3.php කියලා සේව් කරගන්නවා. හරි. අපි දැන් බලමු කොහොමද මෙයාව variable එකක් හදාගන්නේ කියලා. හරි. අපිට ඕනේ වෙනවා මේ ඩොලර් මාක් එක. ඩොලර් මාක් එකත් එක්ක මම ටෙක්ස්ට් කියලා එකක් ගන්නවා. මෙතන දෙනවා මම hello world කියලාම දෙන්නම්. හරි. ඒ වගේම අපිට දෙන්න පුළුවන් integer type එකේ variables දෙන්න පුළුවන්. මේ මම මෙතෙන්ට දෙනවා float type එකේ එහෙම නැත්නම් decimal variable එකක් හදා ගන්නවා. දැන් මෙන්න මේ තුන් දෙනාම අපේ valid variables. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ තුන් දෙනාම වැඩ කරනවා. හරි මම මේව run කරගන්න. ඒ වලට පේන්නන්නේ නැහැ display එකේ මොකුත්. මොකද මම මේකට මොකුත් output දීලා නැති හින්දා. හරි. දැන් අපි බලමු $txt කියලා මම දෙනවා. හරි මට මේවා දැන් මේ විදිහට රිෆ්‍රෙෂ් කරගන්න පුළුවන්. එතකොට අපිට පෙන්නනවා මෙන්න මෙයාගේ මෙන්න මේ විදිහට hello world කියලා. දැන් මේ hello world කියන එක පෙන්නවුවේ අපි අර text type එකේ text කියන variable එකට දාගත්ත value එක තමයි ඒකේ තියෙන අගය තමයි මෙන්න මේ විදිහට අපිට පෙන්නලා තියලා තියෙන්නේ. ඒ වගේම අපි බලමු මේක මේ විදිහට අරගෙන මොකද්ද වෙන්නේ කියලා. මම සේව් කරගත්තා. හරි. ඒත් hello world කියලා පෙන්නනවා. දැන් මෙතන කියන්න ඕනි දැන් අපි Java වල වගේ මේක පාවිච්චි කරවුවොත් මේක මේ invert කළා පොඩි error එකක් එනවා. එහෙම නැත්නම් මේ text කියන එක හැම පිටින්ම print කරලා පෙන්නනවා. හැබැයි PHP වලදී එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ උඩු කොමා දැම්මා කියලා. ඔයාගේ text type එකේ දෙයක්, කියන්නේ text කියන මේ type එකේ දෙයක් සාමාන්‍යයෙන් අපි උඩු කොමා දාලා print කරන්නේ. හැබැයි PHP වලදී ඔයාට පුළුවන් $text කියන variable එක උඩු කොමා දාලා print කරවුවත් එකක් ගත්තත් ඔයාට මෙයාගේ තියෙන value එක තමයි හැමතිස්සෙම print කරන්නේ.
හරි. දැන් මේකට බ්‍රේක් එකක් මෙතන දෙන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම එයාව දෙන්න ඕනෙත් මෙන්න මේ විදිහට. හරි. එහෙම නැත්නම් මේ මොකද මේක අර HTML එක යන එකක් නේ. වෙබ් එක යන එකක් නම් තමයි මේ විදිහට කෝඩ්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට බ්‍රේක් එකක් දෙන තැනකදී මේක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. හොඳයි. දැන් මෙතනදී මම ටෙක්ස්ට් කියන එක එළියට ගත්තා. ඒ වගේම අපි ගමු අපේ a කියන වේරියබල් එකට තියෙන වැලියු එක. $a. හරි. මෙන්න මේ විදිහට 5යි කියලා ආවා. හරි. මෙතනදී දැන් මේ 5 ආවේ මේ a කියන වේරියබල් එකේ තියෙන වැලියු එක මේ විදිහට අපිට පෙන්නලා දීලා තියෙනවා. හොඳයි මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. අපි යමු අපි ඊළඟ කොටසට. මෙන්න මෙතන එක්සැම්පල් එකක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ concatenate කරනවා නම් concatenate කරනවා කියලා කියන්නේ අපිට text type එකේ දෙයක් එක්ක අපේ variable එකක තියෙන මොන හරි දෙයක් output කරගන්න ඕන නම් අපි මේ concatenate කියන එක පාවිච්චි කරනවා. ඔයා Java එක දන්න කෙනෙක් නම් concatenate කියන operator එක තියෙන්නේ මෙන්න මේ විදිහේ plus mark එකක්. හරි මෙන්න මේ විදිහේ plus mark එකක් තමයි තියෙන්නේ concatenate operator එකක් විදිහට Java වලදී. හැබැයි PHP වලදී concatenate operator එකක් විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ dot එක. හරි. මෙන්න මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න මේ dot එක තමයි concatenate කරන්න පාවිච්චි කරන්නේ. concatenate කරනවා කියන්නේ දැන් බලන්න මෙතන welcome to කියලා දීලා තියෙනවා text type එකක්. එහෙම නැත්නම් string type එකේ දෙයක්. text කොටසක්. එහෙම නැත්නම් characters ටිකක්. එයාව උඩු කොමා ඇතුලේ දීලා තියෙනවා. ඔයාලට පේනවා මේ විදිහට. ඒ වගේම $txt දැන් මෙතන txt ට තියලා තියෙන values ටික තමයි the introduction of php. දැන් මේ introduction of the php කියලා දීලා තියෙන්නේ මෙන්න මෙයා variable එකක් කරලා. එතකොට variable එක මෙතන call කරලා තියෙනවා. හැබැයි call කරන්න කලින් දීලා තියෙනවා මෙන්න මේ dot එකක්. අනේ ඒකට තමයි මේ concatenate කරනවා කියන්නේ. ඒ කියන්නේ මේ විදිහට අපිට මොකක් හරි text type එකක් දෙයක් එක්ක හරි මොකක් හරි characters ටිකක් එක්ක හරි අපේ variable එකේ තියෙන values ටික එළියට ගන්න ඕන නම් මෙන්න මේ concatenate පාවිච්චි කරන්න පුළුවන්. මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ dot එක. අපි බලමු මේකත් කොහොමද කරන්නේ කියලා. ඒකත් අපි මෙතෙන්ටම ගමු. හරි. දැන් මම කෝ කරනවා. උදාම value is මම ඊට පස්සේ මේ උඩුකොම ඇතුළත මම value is කියලා දැම්මේ. ඊට පස්සේ මම එනවා මේකෙන් එළියට. ඒ කියන්නේ උඩුකොමා වලින් එළියට ඇවිත් මෙන්න මේ dot එක තියෙනවා. ඒ කියන්නේ concatenate එක තියලා මම දෙනවා $a. හරි. ඊට පස්සේ මම මේ විදිහට save කරගෙන මෙතන break එකක් දාමු. හරි. මම refresh කරගමු දැන්. හරි. value is 5 කියලා අපිට අවිල්ලා තියෙනවා. හරි. ඒ කියන්නේ අන්න මෙන්න මේ concatenate එක පාවිච්චි කිරීම දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ වගේ තැනක දැන් අපිට HTML වලදී අපිට ගණන් හදන්න බෑනේ. හැබැයි PHP වලදී ගණන් හදන්න පුළුවන්. ඒක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. එතකොට මොකක් හරි value එකක් දීලා ඒ value එක විස්තර කරගන්න අවශ්‍ය වෙද්දි මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ concatenate එක දාන්න. ඒ වගේම මේකට එහා පැත්තෙන් මොන හරි ටෙක්ස්ට් ටිකක් දානවා නම් ඒත් මේ විදිහට ඩොට් එකක් තියලා තමයි අපි එළියට යන්නේ. අපි දාමු value is 5 කියලා අපි දැම්මා. අපි මෙතන මේ chart එක දාමු. හරි. refresh කරගන්නවා. හරි. මෙන්න මේ විදිහට පෙන්නනවා. හදිස්සිය හරි මේව නැති වුණොත් අනිවාර්යෙන් error එකක් එන්න ඉඩ තියෙනවා. හරි. variable මේ naming convention. ඒ කියන්නේ variable එකක් අපිට හදාගද්දී මොනවද තියෙන PHP වල තියෙන විදිහ PHP කොහොමද variable එකක් කියලා අඳුනගන්නේ කියන ටික අපි දැනගෙන තියෙන්න ඕනේ. එතකොට මේකේ පළවෙනියටම තියෙන්නේ start with $sign. ඒ කියන්නේ $sign එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ variable එකක් හදද්දී PHP වල. ඒ වගේම අපිට මේ number එකකින් හරිද? number එකකින් අපිට බෑ variable එකක් පටන් ගන්න.
ඒ කියන්නේ වේරියබල් එකක් කියන්නේ ඩොලර් මාක් එක දාලා එතනින් එහාට යන එක නෙමෙයි. කියන්නේ නම්බර් එකකින් කෙලින්ම අපිට පටන් ගන්න බෑ. පැහැදිලිද කියනද? ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් මේක ලෙටර් එකක් හරි එහෙම නැත්නම් අන්ඩර්ස්කෝර් එකක් හරි වෙන්න ඕනි. මේක පටන් ගද්දි නම්බර්ස් යූස් කරන්න බෑ. ඒ වගේම මෙතන ඇල්ෆා නියුමරික් කැරක්ටර්ස් සහ අන්ඩර්ස්කෝර් විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ වේරියබල් එකක් හදනකොට. ඒ කියන්නේ එක්කෝ සිම්පල් A to Z එහෙම නැත්නම් කැපිටල් A to Z පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් බිංදුවේ සිට 9 දක්වා තියෙන අංක මැදට එන විදිහට. ඒ වගේම මෙන්න මේ අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරන්න පුළුවන්. අන්ඩර්ස්කෝර් පාවිච්චි කරන තැන් ගොඩක් එනවා. මේක අන්ඩර්ස්කෝර් ඉතා වැදගත් වෙනවා. මොකද අපිට ස්පේස් එකක් තියාගන්න බෑ මේ PHP වලදී මේ variables අතර. ඉතින් ස්පේස් එකක් තියාගන්නවා නම් අපිට පාවිච්චි කරන්න තියෙන්නේ අන්ඩර්ස්කෝර් එකම තමයි. හරි. මෙතන කියලා තියෙන එක should not contain space. කියන්නේ ස්පේස් එකක් අපිට තියන්න බෑ මොනම හේතුවකවත් PHP වලදී. ස්පේස් එකක් පාවිච්චි කරන්න ඕනිම තැනකදී ඔයාලට පුළුවන් මෙන්න මේ අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරලා මේ ඉඩ ගන්න. හරි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන දැන් මේ my variable කියන එක අපිට වචන දෙකක් විදිහට තේරෙන්නේ. එතකොට දැන් මෙතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ අන්ඩර්ස්කෝර් එක ස්පේස් එකක් විදිහට. හරි. ඒක ගොඩක් වැදගත්. හොඳයි. මෙන්න මේ data types ටික තියෙනවා variable වල. integer තියෙනවා, float, boolean, null value එකක් තියන්න පුළුවන්. කියන්නේ his value එකක් තියන්න පුළුවන්. string, array, object, resources මේ කියන ගොඩක් දේවල් මේ PHP එකේ පාවිච්චි කරන්න පුළුවන්. හරි මම අපි ඉන්නේ කතා කරමු ඉස්සරහට. හරි integer. මේ integer එකක් කියන්නේ without decimals. ඒ කියන්නේ දශම සංඛ්‍යා තියෙන්න බෑ. පැහැදිලිද? දශම සංඛ්‍යා තියෙන්න බෑ. මේකේ තියෙන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා විතරයි. integer එකක් ගත්තාම අනිවාර්යයෙන්ම බිංදුවත් 9ත් අතරත් තියෙන ඩිජිට්ස් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ වගේම මේකේ ඇතුළේදී ඔයගොල්ලන්ට කමා යූස් කරන්න බෑ. ඒ වගේම මොනවා හරි characters එහෙම පාවිච්චි කරන්න බෑ. කමා එහෙම යූස් කරන්න බෑ. හරි. එතකොට integers ගත්තාම එක්කම positive integers තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් negative integers තියෙන්න පුළුවන්. දැන් මෙතන variable එකක් හදලා තියෙනවා 5985යි කියලා. මෙතනදි වෙන්නේ දැන් මේ integer type එකෙන් තමයි මේ x කියන variable එක හදලා තියෙන්නේ. පැහැදිලිද? x කියන variable එක integer type එකෙන් හදලා තියෙනවා. හරි මෙන්න මෙතන පොඩි function එකක් call කරලා තියෙනවා var dump කියලා. මේ var dump එකෙන් කියවෙන්නේ මේ $x කියන මේ variable එකේ type එක දැනගන්න අපිට මේ var dump කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේක function එකක්. බලමු කොහොමද පාවිච්චි කරන්න කියලා. අපි අලුත් file එකක් ගමු. හරි මම මේව සේව් කරගන්නම් for.php කියලා. හරි. මෙන්න 400ක් කියලා දෙන්නම් මේ විදිහට. හරි. අපි මේ var dump කියන එක පාවිච්චි කරොත් හරි. var dump එකෙන් වෙන්නේ අපිට මේ $x කියන variable එක මේකේ තියෙන type එක මොකක්ද කියලා අපිට අපේ website එකේ බලා ගන්න පුළුවන්. හරි මේව අපි run කරමු for.php කියලා. හරි මේක integer type එකේ මේ variable එකක් කියලා තමයි මේ විදිහට පෙන්වන්නේ. int 400 කියලා පෙන්නනවා. මෙතනදී මේ $x කියන එක 400ට සමාන කරලා තියෙනවා. ඒ වගේම dump මේ var dump කියන function එක call කරලා අපිට මේ $x කියන එක ඇතුළට දැම්මහම මෙන්න මෙයාගේ type එක මේ විදිහට බලා ගන්න පුළුවන්. int කියන type එකෙන්. පැහැදිලිද? හරි. එතකොට මෙතන ඕනම value එකක්. ඒ කියන්නේ අපි හිතමු මේ විදිහට සමානයි. $y. හරි. $y කියන්නේ මොකක්ද කියලා දැන් අපි බලමු. හරි. මේක float එකක්. ඒකට float 1.2 එකක් තමයි මේ මෙතනදී අපි පාවිච්චි කරලා තියෙන්නේ.
අපි බලමු මේ ඉසෙට් කියන එක්කෙනාගේ ටයිප් එක මොකක්ද කියලා. හරි ස්ට්‍රිං එකක් ස්ට්‍රිං 9 කියලා පෙන්නන්නේ මේකේ තියෙන මේ කැරක්ටර්ස් ගාන කීයක්ද කියලා පෙන්නනවා. හරි එතකොට මතක තියාගන්න ඕනේ කැරක්ටර්ස් 9ක් වෙන්නේ මේ ස්පේස් එකත් එක්ක. පැහැදිලි ස්පේස් එක අයින් කරවුවොත් අයින් කළම මේක සේව් කරගන්නවා. ඔයගොල්ලෝ සේව් කරගන්න පාවිච්චි කරන්නේ මේ control S එක. ඒක ලේසි. හරි 8 කියලා වුණා. ඒ 8 උනේ අර ස්පේස් එක අයින් වෙච්ච හන්ද. හරි. මේවට දෙන්න පුළුවන් බ්‍රේක්. හරි. හොඳයි. දැන් ඉන්ටිජර් ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපිට ඕනම තැනක වේරියබල් එක මොන වගේ ටයිප් එකකින්ද තියෙන්නේ කියලා බලා ගන්න ඕන නම් මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරත හැකි. ඒකෙනත් දැන් ඔයාලට හොඳ දැනීමක් තියෙනවා. හරි. මෙන්න මෙතන මේ මෙයා හදලා තියෙනවා ස්පේස් එක වේරියබල් එකක්. එතකොට මෙයා දාලා තියෙන්නේ අන්ඩර්ස්කෝර් කියන එක. මොකද මෙතන ස්පේස් තියන්න බෑ. හරි. ඕනම තැනකදී ඔයාලා ස්පේස් එකක් තියන්න ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ කියන අන්ඩර්ස්කෝර් එක. අපි බලමු මොකද්ද මේ මැක්සිමම් වැලියු කියලා. හරි. දැන් PHP ගත්තාම මෙන්න මෙතනදී කෝල් කරලා තියෙනවා මෙන්න මේ විදිහ වේරියබල් එකක්. ඒ වගේම මේක කෝල් කරලා තියෙනවා var dump එකේ මෙන්න මේ විදිහට. මෙයා කෝල් කරලා බලමු මොන විදිහට වැඩ කරන්න කියලා. මම මේව සේව් කරගන්න 5.php ෆයිල් එකක් විදිහට. හරි මෙතන බලන්න මෙයාව මේ උඩු කොමා හැම දාලා නැහැ. php int max කියලා දීලා තියෙන්නේ උඩු කොමා හැම දාලා නෙමෙයි. හරි. හරි. මෙතනින් කියවෙන්නේ අපේ ඉන්ටීජර්ස් ප්‍රමාණය ඉන්ටීජර් වල තියෙන මැක්සිමම් ලෙවල් එක කොච්චරකට යන්න පුළුවන්ද කියන එක තමයි මෙතනදී ඔයගොල්ලන්ට මෙන්න මේ ෆන්ක්ෂන් එකෙන් පාවිච්චි කරලා බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ php int max කියන එක මේ php වලම තියෙන එකක්. ඒක අපි හදපු එකක් එහෙම නෙමෙයි. හරි. මේකේ ලොකු දෙයක් නෑ. මේක අපිට ඉන්ටීජර් වලින් කොච්චර උපරිමයකට යන්න පුළුවන්ද කියන එක තමයි මෙතනදී කියවෙන්නේ. හොඳයි. මේ ෆ්ලොට් එකක්. ෆ්ලොට් එකක ගත්තාම දැන් අපි ෆ්ලොට් එකත් මම ඔයාලට කියලා දුන්නා. ෆ්ලොට් එකේ හදද්දිත් එහෙම නැත්නම් ඩෙසිමල් නම්බර් එකක් දෙනකොට දශමත් එක්ක දෙන්න ඕන. දශමත් එක්ක දුන්නේ නැති වුණොත් මේක PHP වලදී ගන්න අනිවාර්යයෙන්ම ඉන්ටීජර් එකක් කියලා. දැන් අපි හිතමු ඔයා 10 කියලා දෙනවා කියලා 10 කියලා දුන්නොත් මේක ගන්න ඉන්ටීජර් වැලියු එකක් විදියට 10.0 දුන්නොත් මේක ගන්න ෆ්ලොට් එකක් විදියට. ඉතින් මේ දශම භාවිතය ඉතාම වැදගත්. ඒක මේ හරියට පාවිච්චි කරන්න. මොකද අපි මෙතනදී කලින් මෙයාගේ ටයිප් එක දෙන්නේ නැහැනේ. ටයිප් එක ඔටෝ ගන්න විදිහට තමයි දෙන්නේ. ඒ හින්දා ටයිප් එක දෙනකොට දශම දෙනවා නම් දැන් අපි හිතමු 10 කියන පූර්ණ සංඛ්‍යාව දශම කියන්නේ මේ වෙලාවේ ඔයාගේ දශම මුකුත් නැහැ. හැබැයි ඔයාලට ෆ්ලොට් එකක් ගන්න ඕන නම් 10.0 කියලා දෙන්න. හරි. ඒක ගොඩක් වැදගත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට කරගෙන යද්දි අනිවාර්යෙන් ගැටලු වෙන්න ඉඩ තියෙනවා ඔයගලන්ට. හරි. මෙතනදී ස්ට්‍රිං එකක්. ස්ට්‍රිං එකකදී අපි දැන් දන්නවා මේකේ ටෙක්ස්ට් ටයිප් එකේ මොන හරි තමයි print කරගන්න තියෙන්නේ. ඒ වගේම මේක උද්දුට කොමා යටතේ දෙන්න ඕනි කියලා. හරි. අපි පොඩ්ඩක් ඒක ආයෙ ප්‍රැක්ටිස් කරමු. අපි අලුතෙන් ෆයිල් එකක් ගමු මේකට php
6.php කියලාම දෙනවා. හරි මෙතෙන්ට අපි දෙමු $a this is text කියලාම දෙනවා. හරි now අපි කෝ කරගමු $a $b. හරි දැන් මෙයාව සේව් කරන්න ඒකලා අපි යමු 6.php කියන ෆයිල් එකට. this is text කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. හරි එතකොට මම මෙතනදී ඩබල් දුන්නා මෙතනදී සිංගල් දුන්නා ප්‍රශ්නයක් නෑ කොහොම කරවුවත් මේක මේ ටයිප් එක ගන්නවා මේ ටෙක්ස්ට් ටයිප් එකක් ඉන්ටිජර් ටයිප් මේ ස්ට්‍රින්ග් ටයිප් එකක් කියලා. ඒක බලා ගන්න ඕන නම් පුළුවන් ඔයා ඩම්ප් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ඔයාලට මේක ටයිප් එක බලා ගන්න පුළුවන්. this is text. හරි මෙතන මේ සෙමිකෝලන් නැතුව කෝලන් එකක් කරනවා ඒකයි කේස් එකකුනේ එරර් එකක් ආවේ. හරි ස්ට්‍රින්ග් කියලා දීලා තිනවා ස්ට්‍රින්ග් 12ක් තියනවා කියලාත් පෙන්නනවා. මේ 12 පෙන්නන්නේ අර ස්පේස් එකත් එක්ක කියලා මතක තියාගන්න ඕනේ. හරි හරි බූලියන් එක ගොඩක් කලාට වැදගත් වෙන්නේ මේ true false කියන අවස්ථා දෙකේදී තමයි පාවිච්චි කරන්න ඕනි වෙන්නේ. දැන් අපි ඩොලර් එකක් හදලා කියන්නේ ඩොලර් වලින් ඩොලර් මාක් එක දාලා වේරියබල් එකක් හදලා මෙයා true false කියලා දාගෙන මේ var dump කියන ෆන්ක්ෂන් එක කෝල් කරලා බලමු මොකක්ද අපිට එන අවුට්පුට් එක කියලා. රුත් එක්කට යමු. true කියලා දුන්නා. මම මේ true කියලා දුන්නේ මේ ඉන්නොට් ඇතුලේ එහෙම නෙවෙයි. නිකම්ම true කියලා දුන්නේ. එතකොට මෙයාව ගන්නවා මේක logical. එහෙම නැත්නම් boolean කියන variable type එකකින් PHP වලදී මෙයාව save කර ගන්නවා. හරි මෙයාව දෙමු අපි false කියලා. හරි දැන් අපි dump එක දාගමු. $i දැන් මම රන් කරගන්නකොට 7.php කියලා දෙන්න ඕන. හරි. දැන් ආවා මෙන්න මේ විදිහට bool එක true කියලා මෙන්න මෙතන පෙන්නනවා. හරි. ඒ කියන්නේ boolean type එකේ තියෙන variable එකක් ඒකේ තියෙන අගය තමයි true කියන state එක තමයි මෙතනදී තියෙන්නේ. හරි. අපි false එකත් ගැන බලමු මේ විදිහටම $b. හරි මේක ආවා bool false. bool කියන්නේ boolean කියන data type එකෙන් තියෙන්නේ. ඒක මේකේ තියෙන අගය වෙන්නේ false කියන මේ අගය. හරි value එක. හරි. මේක ඊළඟට තියෙන අපිට array කියන කොටස. array එකක් අපිට PHP වලදී හදාගන්නකොට අපිට ක්‍රම කීපයකට මේක හදාගන්න පුළුවන්. මේක එක ක්‍රමයක්. මෙතන ඔයාලට පේනවා $myArray කියලා දීලා මේක equal කරලා මෙතන array කියලා හඳුන්වලා තියෙනවා. හරි. දැන් අපි කලින් integer ද float ද string ද කියලා අපි දුන්නේ නැහනේ මේ variable type එකකට. හැබැයි මෙතනදී array එකක් දෙනකොට array එකක් කියලා මේක අපි දෙන්න ඕනි. පැහැදිලිද?
මේක එක විදිහක් ඇරේ එකක් දෙන්න තව ක්‍රම කීපයක් තියෙනවා. එතකොට මෙන්න මෙතන බලන්න දැන් මෙන්න මෙයාව දීලා තියෙන්නේ string type එකක් විදිහට. මෙයාව integer type එකක් විදිහට. හරි. මෙන්න මෙයා ආයෙත් ඇවිල්ලා තියෙන්නේ string එකක් විදිහට. එතකොට මේ array එක ටිකක් මේ අර string සහ integer කියන දෙන්නගෙම combination එකක් තියෙනවා. අපි බලමු මෙයාව හදාගන්න විදිහ. අපි යමු new එකට. මම 8.php කියලා දෙන්නම්. හරි. දැන් මම මගේ array එක හදා ගන්නවා $myArray කැමති එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙයාගේ array එකක් දෙන්න කියලා array කියලා දෙන්න ඕනේ. හරි. අපි දෙමු මේ විදිහට. හරි මේ විදිහට දෙමු. හරි මේ විදිහට දීලා අපි var dump එකක් අරගෙන බලමු මේකේ මොකද්ද type එක කියලා. මේක මම සේව් කරගන්නවා. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා අපි 8.php කියලා වෙනස් කරගමු. හරි. ඔයාලට මේක පෙන්වන්නේ මෙන්න මේ විදිහට. දැන් බලන්න 0 කියලා පෙන්නනවා string Sunil. 1 int 25. 2 string 3 කියලා පෙන්නලා 3 කියලා පෙන්නනවා. හරි. මෙන්න මෙතන වෙන්නේ මෙන්න මේකයි. දැන් මෙතන බිඳුව කියලා හඳුන්වලා තියෙන්නේ මේ ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි array එකක් හදාගන්නකොට එයාට තියෙනවනේ මේ ඉන්ඩෙක්ස්. ඒ කියන්නේ ඕනම array එකක බිඳුවේ ඉඳන් බිඳුව 1 2 3 කියා විදිහට තියෙනවා ඉන්ඩෙක්ස්. හරි. මෙන්න මේ ඉන්ඩෙක්ස් ටික තමයි මෙන්න මේ විදිහට පෙන්නලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ array එක තියෙන තැන location එක. මෙන්න මේ විදිහට. බිඳුව 1 2 කියන්නේ මෙන්න මේ අපේ array එක පිහිටන location එක. පැහැදිලිද? මෙයා ඒ වගේම මෙන්න මේ string 5 කියන එකව දන්නවා දැන් සුනිල් කියන string එකේ characters 5ක් තියෙනවා කියන එක තමයි මෙතනදි කියන්නේ. හරි. එතකොට මේ බිඳුව කියන්නේ අපේ බිඳු ලොකේෂන් එකේ තමයි බිඳුව කියන ලොකේෂන් එකේ තමයි මේ සුනිල් කියන එක්කෙනා ස්ටෝර් වෙලා ඉන්නේ. දැන් array එකක් පිහිටන්නේ මෙහෙමනේ. හරිද? මෙන්න මෙහෙමනේ. එතකොට බිඳුව කියන තැන ඉන්නවා සුනිල්. හරි. සුනිල් ඉන්නවා බිඳුව කියන තැන. එතකොට 1 කියන තැන ඉන්නේ 25 කියන අගය. 2 කියන තැන තියෙනවා 3 කියන මේ string එක. හරි. එතකොට මේ මෙන්න මේවා location. හරි. එහෙම නැත්නම් මේවට කියනවා index කියලා. හරි. ඒවා තමයි මෙතනදී මේ බිඳුව 1 2 කියලා යන්නේ. අපි තව මොන හරි මේ අපේ array එකට දැම්මොත් ඒවත් ඒ විදිහම තමයි පෙන්වන්නේ. දැන් අපි හිතමු මෙයාට අපි ටික බැං කරගමු. මොන විදිහට මම 88 කියලා දෙන්නලා මම මේව සේව් කරගන්නවා. සෝ මේව රිෆ්‍රෙෂ් කරගන්නවා. හරි. හරි. එතකොට බිඳුව කියන ලොකේෂන් එකේ සුනිල් ඉන්නවා. ඒ කියන්නේ මෙන්න මෙයා බිඳුවයි. මෙන්න මෙයා බිඳුවයි. මේක 1යි. මේක 2. මෙන්න මෙයා 3. හරි. අන්න 8 කියන ඉන්ඩෙක්ස් ටික තමයි මෙන්න මේ විදිහට පෙන්නලා තියෙන්නේ. සෝරි මෙන්න මෙතන තියෙන්නේ යා. මෙන්න මෙයා මෙතන ඉන්නවා. මෙන්න මෙයා මෙතන ඉන්නවා. හරි. හරි. අන්න ඒක දැනගන්න මේ ඉන්ඩෙක්ස් එක තමයි මෙන්න මේ විදිහට පෙන්වන්නේ. එතකොට මෙතන 4 කියලා පෙන්වන්නේ අපේ array එකේ size එක. හරි. අපේ array එක කොච්චර තියෙනවද? අන්න ඒ size එක තමයි මෙන්න මෙතන 4යි කියලා පෙන්නලා තියෙන්නේ. හරි. මම හිතනවා මේ array කියන එක ඔලුවට යන්නේ නැති කියලා. අපි තව array ගැන ඇඩ්වාන්ස් කතා කරමු.
ඕකේ variables null කියන්නේ මේ හරි his value එකක් his අගයක් කොහොමද අපේ මේ PHP program එකේ PHP text එකේ PHP code එකේ කොහොමද දෙන්නේ කියලා තමයි මෙන්න මෙතනදී null කියන එකෙන් අදහස් වෙන්නේ. null කියන්නේ his value එකක් his අගයක් කොහොමද අපේ PHP වල තියන්නේ කියලා එක තමයි මෙතනදී අපි බලන්න යන්නේ. හරි. ආයෙත් අපි අලුතෙන් PHP එකක් හදාගමු. මම මේව සේව් කරගන්නවා. 9.php. හරි. දැන් මම වල x equal null කියලා දානවා. අපිට පුළුවන් මෙන්න මෙයා dump කියන function එක call කරලා මොකද්ද මේකේ වෙලා තියෙන්නේ කියලා බලන්න. අපි යන් 9.php කියන එකට null. ඒ කියන්නේ මෙන්න මෙයාගේ අගය his අගයක් තමයි තියෙන්නේ කියලා තමයි මෙතනදී අදහස් වෙන්නේ. හොඳයි. null එකේදී අපිට value එකක් දාන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරිද? මෙයාව නිකම්ම මෙයාගේ his value එකක් තියෙන්නේ කියලා මේ PHP වලින් මේක assign කරගන්නවා. ඒ කියන්නේ x වලට his value එකක් assign කර ගැනීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හරි. constants කියන්නේ මේ දැන් විචල්‍ය ගත්තොත් variable එකක් ගත්තොත් variable එක ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි constant එකක් වෙනස් වෙන්නේ නැහැ. හරි. ඔයාලට මෙතන පෙන්නනවා මේ define name ruan කියලා දීලා තියෙනවා. හරිද? එතකොට මේ constant එකක් පාවිච්චි කරද්දී අපි ඩොලර් මාක් එක දෙන්නේ නැහැ PHP වලදී. නිකම්ම තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපි හිතමු මම මෙයාට මේක ගන්න. මම මේ විදිහට දුන්නොත් මෙයා constant එකක්. පැහැදිලිද? මෙන්න මේක මේ විදිහට දුන්නාම මෙයා constant එකක් විදිහට ගන්නවා. define කියලා දෙන්න ඕනි. හරි. define කියලා දුන්නාම මෙයා දෙන්න ඕනි without dollar mark. හරි. dollar mark එක දෙන්නේ නැහැ. dollar mark එක නැතිව තමයි අපි මේ constant එකක් හදාගන්නේ. එතකොට මේ constant ගත්තාම මේ predefined constant එකක් තමයි මේ තියෙන්නේ. true, PHP version, PHP OS, line, file, PHP data dir. මෙන්න මේ කියන ඔක්කොම predefined constant PHP වලින්ම තියෙන ඒවා. අපිට බලන්න ඕන මේ PHP OS කියන එක check කරගන්න මොකද්ද මේකේ තියෙන OS එක මොන version එකක්ද යන්නේ කියන එක මේකෙන් අපිට test කරගන්න පුළුවන්. හරි ගොඩක් දේවල් මේ predefined constant වලින් කරනවා. අපි යමු මෙන්න මේ arithmetic operators කියන එක. arithmetic operators එහෙම නැත්නම් මේ අංක ගණිතමය කාරක මේක ගොඩක් වැදගත්. මොකද අපි මොන හරි ගණිතමය දෙයක් මේ අපේ PHP ෆයිල් එකේ කරගන්නකොට අපිට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන දෙයක් තමයි මෙන්න මේ arithmetic operators කියලා කියන්නේ. හරි multiplication, division, addition, subtraction ඔයගොල්ලෝ දන්නවා. මේවා අච්චර ලොකු ප්‍රශ්න නෙවෙයි. IT කරපු කෙනෙක් මේ තුනක් දන්නවා කිසි ප්‍රශ්නයක් නැතිව. වෙන අයත් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද මේ වච්චර ලොකු දේවල් නෙවෙයි. දැන් මේ percentage mark එක තියෙනවනේ. මේක කියන්නේ මේ reminder කියලා. ඒ කියන්නේ යම් කිසි ගාණක් බෙදලා ඔට ඒක ඉදිරියේ ගන්න ඕන නම් අපිට මෙන්න මේ කියන reminder එක. හරිද? reminder එක use කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මේ ಗುಣ කිරීමේ සිට අඩු කිරීම දක්වා දන්නවනේ. දැන් අපි ඒක මම කරලා පෙන්නන්නම් මෙන්න මෙතනදී. VM PHP හරි දැන් අපි හිතමු අපිට ඕනි a equal 10 b equal 20 කියලා දෙනවා. හරි දැන් අපිට ඕනි මේ a සහ b කියන දෙන්නම එකතු කරගන්න. ඒකට නම ගන්නවා sum කියලා. $a plus $b. හරි දැන් මෙන්න අපි එකතු කිරීම පාවිච්චි කරවුවා යම් කිසි values දෙයක් එකතු කරගන්න. තේරුණාද?
එතකොට මෙතනදී වෙන්නේ මේ A සහ B වල තියෙන අගයන් දෙක එකතු වෙලා sum කියන variable එකට මේක දාගන්නවා. දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙයාව output එකක් විදිහට ගන්නවා නම් echo $sum. මෙන්න මේ විදිහට මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. බලමු මෙතනදී මෙයාව run කරගෙන 10.php කියන එක 30යි. 30 වුණේ මේ දෙන්නගේ එකතුව. හරි. ඊළඟට අපි මේ දෙන්නගම අපි මෙහෙම කරමු. මේකෙදී අපි මෙයාව හඳුන්වමු මෙන්න මේ විදිහට total is එහෙම නැත්නම් sum of A and B. මෙන්න මෙතන concatenate operator එක පාවිච්චි කරන්න ඕනේ. concatenate එක කියන්නේ dot එකක් තියන්න තියෙන්නේ. ඒතකොට අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් sum of A and B. එහෙම නැත්නම් අපිට පුළුවන් A plus B කියලා උනත් ගන්න. හරි. ඊට පස්සේ අපි බලමු මේ දෙන්නව ගුණ කරගන්න හැටි. දැන් අපි එකතු කිරීම කරවුවා. මේක කරවුවා. අපි අඩු කිරීම කරමු ඊට පස්සේ. හරි. අඩු කිරීමේදී A minus B equal subtract කරගමු මෙන්න මේ විදිහට දාලා $b වලින් $1 අඩු කරගන්න. $b කියන්නේ මේ variable name එක මම කිව්වේ. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් මෙන්න මේ sub කියන එක. අපිට break එකක් දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි. A ඍණ B සමානයි 10 කියලා ඉවලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ අපි බලමු මේ දෙන්නව ගුණ කරගන්න හැටි. A ඔයාලා දන්නවා මේ star එක වගේ ඔයාලගේ තියෙන keyboard එකේ තියෙනවා. ඒකෙන් තමයි ගුණ කරන්නේ. අපි ගමු A සමානයි $mul. අපි මෙයාටත් බ්‍රේක් එකක් දෙමු නැත්නම් මේ ලයින්ස් ඔක්කොම එකට තමයි වැඩ කරන්නේ. හරි. මෙන්න මේක මේ විදිහට ගුණ කරගත්තා. හරි. A ගුණ කිරීම B සමානයි 200යි. ඊට පස්සේ බලමු කොහොමද මේ දෙන්නව බෙදාගන්නේ කියලා. අපි මෙහෙම දාමු. $A බෙදනවා $B වලින්. $div. හරි 0.5 කියලා අපිට අවිලා තියෙනවා. අපි බලමු කොහොමද මේ remind එක වැඩ කරන්නේ කියලා. මෙහෙම එකක් ගමු මෙතෙන්ට $b කියන එක කෙනාව බෙදුමු දෙකෙන්.
percentage mark එක ඕනි. කියන්නේ 20 දෙකෙන් බෙදාගෙන බලමු. කන්කැටිනේට් එක තියන්න අනිවාර්යෙන්ම. සේව්. හරි. දැන් මෙතනදී 11 10.php හරි. හරි. බිඳුවයි කියලා අපිට අවිල්ල තියෙනවා උත්තරේ. ඊට පස්සේ යන්න තියෙන වෙන්නේ මේ ඉන්ක්‍රිමන්ට් සහ ඩින්ක්‍රිමන්ට් කියන දෙකට. ඉන්ක්‍රිමන්ට් සහ ඩින්ක්‍රිමන්ට් ගත්තාම මෙතනදී වෙන්නේ අපිට පුළුවන් දැන් අපි හිතමු A වල අගය එකක් තියෙනවා කියලා. එහෙමනම් අපිට යාව ඉන්ක්‍රිමන්ට් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඒ ඉන්ක්‍රිමන්ට් වුණාම අපිට උත්තරයක් විදිහට එන්නේ equal a plus 1. හරි. ඒ කියන්නේ 1 කියන තැනට දැන් A වල අගය 1යි. එයාට එකක් එකතු වෙලා ඊළඟ පියවරේදී A වල අගය දෙකක් බවට පත් වෙනවා. හරි. ඒ වගේම ඉන්ක්‍රිමන්ට් එකෙත් එහෙමයි. දැන් අපි හිතමු මේකේ අගය දෙකක් තියෙනවා කියලා. අපි එයාව ඉන්ක්‍රිමන්ට් කරවුවොත් එයාට උත්තරයක් විදිහට එන්නේ a සමානයි 1යි කියලා. ඒකෙදි තුනේ a කියන එක්කෙනාව සමාන වුණා a ඍණ 1. දැන් a වල අගය 2යි. දෙකෙන් එකක් ගියාම 1යි. ඔන්න ඕක කියන සරල දේ තමයි මෙන්න මෙතනදී වෙන්නේ. ඉන්ක්‍රිමන්ට් සහ ඩින්ක්‍රිමන්ට් කියන එකේදී වෙන්නේ. මේක අපි for loop එක පාවිච්චි කරලා මේ pre post දෙකේ වෙනසත් බලමු. for loop එකත් කතා කරගෙන යනකොට අපි for loop එකක් දැන් මේ full course එකේ කතා කරගෙන යනවා. ඊළඟට තියෙන්නේ comparison operators. මේක ඕනි වෙන්නේ මොකක් හරි expressions දෙකක් compare කරගන්න තමයි අපිට මේ comparison operators ඕනි වෙන්නේ. comparison operators පැහැදිලි කරන්න මම if else කියන දෙක ගන්නවා. if else එකෙන් මේක පැහැදිලි කරන්න හරිය ලේසි. හින්දා මම if else කියන එක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. if එකකින් වෙන්නේ මොකක් හරි condition එකක් check කරගන්න එක. ඒ කියන්නේ දැන් අපි හිතමු if කියලා අපි දාලා අපි මෙතෙන්ට දෙනවා අපේ ප්‍රකාශනය. ඒ කියන්නේ අපි මෙතනින් මොකක්ද වෙන්න ඕනේ. අපි හිතමු දැන් මේ equal to කියන්නේ මොකක් හරි දෙකක් සමානද කියලා බලාගන්නනේ. අපි හිතමු a සමානද b ට කියලා බලාගන්න ඕන නම් අපි මේ equal to කියන එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මම මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එකට මගේ මම දෙනවා a equal b කියන එක්ස්ප්‍රෙෂන් එක. දැන් මේ විදිහට මම දුන්නාම ඊට පස්සේ මම මෙතනින් opening bracket එකක් දාගෙන මේ ප්‍රකාශනය සත්‍ය නම් හරි. දැන් මම මේ කියලා තියෙන දේ මෙන්න මේ a සමානයි b කියන ප්‍රකාශනය සත්‍ය නම් මෙන්න මෙතන තියෙන කෝඩ්ස් ටික ඒ කියන්නේ සත්‍යයි නම් මෙන්න මෙතන තියෙන කෝඩ්ස් ටික රන් වෙන්න ඕනි. if එකක ක්‍රියාකාරීත්වය ඒක. හරි. මම මේකෙන් brackets close කරනවා. ඊට පස්සේ මම දාගන්නවා else කියලා. හරි. else. ඒකෙත් මම open කරගන්නවා මෙහෙම bracket එක. දැන් මේ else part එකෙන් කියන්නේ අපි මේ කියලා තියෙන ප්‍රකාශනය අසත්‍ය නම් මොකක්ද print වෙන්න ඕනි කියන දේ තමයි else එකෙන් කියවෙන්නේ. දැන් මෙයාගේ මම මේ bracket එක close කරනවා. හරි. තව ටිකක් පැහැදිලි කරන්න. දැන් මම කියලා තියෙනවා මේක ගැන හිතන්න එපා. a සමානයි b. හරි. දැන් අපි හිතමු a කියන්නේ a වල අගය 2යි. b වල අගයත් 2යි. අන්න එහෙම තැනකදී දැන් බලන්න මෙයාට සමානයිනේ. ඒ කියන්නේ මේක true වෙනවා. එහෙමනම් මට output එකක් ගන්න ඕනි okay කියලා. okay කියලා print එකක් මට ගන්න ඕනි. එහෙමනම් මම මෙන්න මෙතෙන්ට echo okay කියලා මම දෙනවා. එහෙම දුන්නාම මෙයා සත්‍ය නම් මෙන්න මේ brackets දෙක ඇතුලේ තියෙන codes ටික codes එකක් නෙමෙයි codes කීපයක් හරි ගොඩක් විශාල ගණනක් තියෙන්න පුළුවන්. ඒ ටික
රන් වෙනවා අපේ ප්‍රෝග්‍රෑම් එකේ. හැබැයි else part එක රන් වෙන්නේ නැහැ. ඒකට හේතුව මෙයා සත්‍ය නිසා. හදිස්සිය හරි මෙයා අසත්‍ය වුණොත්. දැන් ඔයා හිතන්න අපි ගමු A කියන එක්කෙනාගේ අගය 4යි. හරි. ඒ වලගේ 4යි. දැන් මෙයාට කිසිසේත් සමාන වෙන්නේ නැහැනේ. එතකොට මේ කියන ප්‍රකාශන අසත්‍ය වෙනවා. එහෙමනම් මේ කියන මේ true part එක රන් වෙන්නේ නැහැ. කෙලින්ම else එකට ඇවිල්ලා එතනින් තියෙන කෝඩ්ස් ටික තමයි රන් වෙන්නේ. ඒ කියන්නේ මම දා ගන්නවා මට ඒක no කියලා print කරගන්න ඕනි. එහෙමනම් echo no කියලා දුන්නාම no කියන එක අපිට execute කරලා පෙන්නනවා. if else එකකින් වෙන්නේ ඔන්න ඔය දේ. අපි යමු කෝඩ්ස් ටිකකට. මම අලුතෙන් ෆයිල් එකක් හදා ගන්නවා. අපි මේකට දාමු 11.php කියලා. හරි. මෙන්න මේ ටික මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා ඉන්නම්. equal එකෙන් වෙන්නේ යම් කිසි සංඛ්‍යා දෙකක් සමාන කරගන්න ඕනි වුණාම අපි equal පාවිච්චි කරනවා. දැන් අපි හිතමු දැන් a b ට සමාන තියලා බලා ගන්න වුණාම equal පාවිච්චි කරනවා. ඒ වගේම a b ට අසමානයිද කියලා බලා ගන්න ඕන වුණාම මෙන්න මෙයා not equal පාවිච්චි කරනවා. ඒ වගේම greater than සහ less than කියන්නේ දැන් අපි හිතමු අපිට මේ දෙන්නගෙන් විශාල එක්කෙනා බලන්න ඕනි. හරි දැන් greater than එක ගත්තාම මේකෙන් බලනවා b වල තියෙන අගය විශාලද බලනවා a වල තියෙන අගයට වඩා. ඒ කියන්නේ අපි හිතමු මෙතන තියෙනවා 4යි. මෙතන තියෙනවා 2යි. දැන් මෙන්න මේ වගේ තැනකදී දැන් 2 කියන එක්කෙනා 4ට වඩා විශාලයිනේ. ඔව් එහෙමනම් මේකේ උත්තරේ සත්‍යයි. කියන්නේ true වෙලා තියෙනවා. පැහැදිලිද? අන්න එකයි මෙතනදී මේ greater than එකේදී වෙන්නේ. less than එක ගත්තාම less than එකේදී වෙන්නේ අපි හිතමු මේක අසත්‍ය වෙලා තිනවා. එකට වැඩිය මේ 2 කියන සංඛ්‍යාව විශාලයි. මෙතනදී උත්තරයක් විදිහට ඔයාලට එන්නේ false කියලා. හරි false. කියන්නේ බලනවා මෙයාට වැඩිය මෙයා කුඩාද. අන්න ඒක තමයි less than එකෙන් අපි බලන්නේ. මේ මෙහෙම තැනක් තිබ්බොත් එක මෙන්න මෙහෙම බලන්න දැන් බිඳුවට වැඩිය කුඩාද මෙයා නෑ එහෙනම් එයාගේ අගය වෙන්නේ false හරි greater than or equal මෙන්න මෙයාගෙන් බලන්නේ අපි බලනවා මෙන්න මෙයා හරිද මෙන්න මේ මෙතනින් කියවෙන අදහසයි මෙන්න මෙතනින් කියවෙන අදහසයි. මෙන්න මේ දෙන්නම සමානද? ඒ කියන්නේ මේ එක්ක මෙයා තියෙන අගය සමාන වෙන්න ඕන. දැන් මගේ මේ left side එකේ තියෙන එකයි right side එකේ තියෙන එකයි check කරාම එක්ක මෙයාට මෙයා සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයාට වැඩිය මෙයා විශාල වෙන්න ඕනේ. එහෙමනම් මේක true වෙනවා. හරි. ඒ කියන්නේ මේ අවස්ථාවල් වලින් දෙකෙන් එකක් හරි. ඒ කියන්නේ මෙන්න මේ කියන ප්‍රකාශනෙන් අදහස හරි මෙන්න මේ කියන ප්‍රකාශනෙන් අදහස හරි දෙකෙන් එකක් දෙකෙන් ඕනම එකක් සත්‍ය වෙන අවස්ථාවකදී හරි එහෙම නැත්නම් මේ දෙන්නම සත්‍ය වෙන අවස්ථාවකදී අපේ මෙන්න මේ කියන කන්ඩිෂන් එක සත්‍ය වෙනවා. එතකොට මේ දෙන්නගෙම කියවෙන දේ 0 නම් ඒ කියන්නේ අපි හිතමු මෙයාගෙන් කියවෙන ප්‍රකාශනෙත් අසත්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙන්න මේ විදිහට වගේ වම් අත පැත්තේ තියෙන මේ ප්‍රකාශනය දකුණු අත පැත්තේ තියෙන ප්‍රකාශනය ගත්තාම මේකෙන් බලනවා මෙයා greater than ද කියලා. හරි අදිස්සිය හරි මේකත් අසත්‍ය වුණොත්. ඒ වගේ මේ දෙන්න සමාන නැති වුණොත් ඒත් අන්න එහෙම අවස්ථාවකදී මෙන්න මේ කියන ප්‍රකාශනය අසත්‍ය වෙනවා. පැහැදිලිද? less than එකත් ඒ විදිහමයි less than equal එක ගත්තාම මෙතනින් කියවෙන අදහසයි මෙන්න මෙතනින් කියවෙන අදහසයි දෙකම අසත්‍ය වේලාවකදී විතරයි අපේ සම්පූර්ණ ප්‍රකාශනයම අසත්‍ය වෙන්නේ. තේරුණා මම කියන්නේ. අපි යන් කෝඩ් එකට ගිහින්ම මේක කතා කරමු. හරි මම මේකට if else කියන එක තමයි පාවිච්චි කරන්නේ. මම ඒ වලට අගයක් දෙනවා.
හරි if එකේදී මම චෙක් කරනවා මේ $a කියන variable එකේ තියෙන අගයයි මෙන්න මේ අගය සමානද කියලා බලන්න. හරි මේ දෙන්න සමානයි නම් මම මෙන්න මෙහෙම එකක් දෙනවා. yes a equal b. හරි මේව රන් කරගෙන ඉමු. එකොළහ කියන ෆයිල් එක ගත්තේ 11.php කියලා මම රන් කරගන්න. හරි මුකුත්ම පෙන්වන්නේ නැහැ. හේතුව මෙතනදී මෙයාට සමාන වෙන්නේ නැති හින්දා. හරි මෙයාට සමාන වෙන්නේ නැති හින්දා අපි කෝඩ්ස් ටිකේ මේක රන් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා බලනවා මේක else එකක් මොන හරි තියෙනවද? කියන්නේ මේක අසමානයි නම් print වෙන්න ඕනේ මොන හරි තියෙනවද කියලා මෙතනදී check කරලා බලද්දි ඒකට අපි කෝඩ් එකක් දීලා නැහැ. ඒකින් තමයි මෙහෙම his page එකක් අපිට පෙන්නලා තියෙන්නේ. එතකොට අපි මෙතෙන් else part එක දීලා මම මෙතන දානවා no a not එහෙම නැත්නම් මෙහෙම දාමු not equal b. දැක්ක නේද? හරි. දැන් හදිස්සි හරි මේ දෙන්නම සමාන වුණොත්. දැන් මම මේව සේව් කරගත්තා. දැන් මම මේව රිෆ්‍රෙෂ් කරනවා. මෙන්න yes a equal b කියලා මෙන්න මෙතන තියෙන කොටස් ටික print වුණා. එතකොට මෙතනින් තේරුම් ගන්න ඕනේ මෙතන print වෙන්නේ. ඒ කියන්නේ if එකක if මේ විදිහට දීලා තියෙන තැනකදී ඉස්සල්ලාම if එකට පස්සේ තියෙන step එකේදී සත්‍ය නම් ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ සත්‍ය නම් කොටස තමයි මෙන්න මෙතන තියෙන්නේ. else part එකෙන් කියවෙන්නේ මේ ප්‍රකාශනය අසත්‍ය නම් අන්න එතනින් තියෙන කොටස් ටික තමයි මෙතනදී මේ විදිහට රන් වෙලා පෙන්නන්නේ. හරි. ඊට පස්සේ බලමු not equal එක. not equal කියන්නේ මෙන්න මේ කියන මාක් එක. එතකොට මේක දාලා මම මේව සේව් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මේක රිෆ්‍රෙෂ් කරගෙන. අන්න බලන්න මෙච්ච දේ. දැන් මෙතනදී check කරන්නේ මෙයාට අසමානද? මෙයාට අසමානද? කියන්නේ a කියන value එකයි කියන්නේ 50නේ. 50 කියන අගයයි ඊළඟ 50 කියන අගයයි අසමානයිද කියලා තමයි මෙතනදී බලන්නේ. හරිද? හැබැයි මේ දෙන්න සමාන වෙලා තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේ දෙන්න අසමාන නෑ, මේ දෙන්න සමානයි. පැහැදිලිද? හරි. අපි යමු greater than සහ less than එකට. දැන් b වලගේ වෙන්නේ 40යි a වලගේ වෙන්නේ 50යි. අපි මේ දෙන්න අස් කරගමු. මේ ප්‍රකාශනයේ සත්‍ය නම් මම true කියලා මට print කරගන්න ඕනේ. මේ ප්‍රකාශනයේ අසත්‍ය නම් false කියලා මට print කරගන්න ඕනේ. මෙන්න මේවා true වුණා. හේතුව තමයි b වලගේ වෙන්නේ 40යි. b වලගේ වෙන්නේ 40යි. a වලගේ වෙන්නේ 50යි. දැන් බලන්න 40ට වැඩිය 50 විශාලයි. එහෙනම් මෙයා true. මෙන්න මේක මේ විදිහට පෙන්වනවා. හරිද? එතකොට තේරුම් ගන්න ඕනේ if එකෙන් පස්සේ පළවෙනි step එක true, else part එකෙන් තියෙන ඒවා අසත්‍ය නම් කියලා තමයි යන්නේ. ඊට පස්සේ බලමු මෙන්න මේක. මම සේව් කරගත්තම මම දැන් මේවා රිෆ්‍රෙෂ් කරගන්නවා. දැන් මෙයා false කියලා ආවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් a කියන අගය කියන්නේ 50යිනේ. ඒතකොට b වල අගය 40යි. හරි. මෙයා අපි මේ පැත්තට දානවා. ඒතකොට බලන්න 40ට වැඩිය මෙයා කුඩාද
නැහැ. ඒ කියන්නේ false. මෙයා හැමතිස්සෙම විශාලයි මෙයාට වැඩිය. එහෙමනම් අපිට පෙන්නනවා false කියලා. පැහැදිලිද? හරි. අපි යමු මෙන්න මේ greater than equal එකට. මෙතනදී දැන් බලන්න b වලගේ වෙන්නේ 40යි, a වලගේ වෙන්නේ 50යි. හැබැයි මෙයාට සමාන නැහැ. ඒ වගේ අවස්ථාවකදී ඔයාට එන උත්තරේ true. ඒ කියන්නේ මේක විශාලයිනේ. ඒ කියන්නේ ඒ කියන මේ කොටස සත්‍ය වෙලා තියෙනවා. මෙයා අසත්‍ය වෙලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි සත්‍ය වෙන තැනකදී අපි මේ සම්පූර්ණ ප්‍රකාශනය සත්‍ය වෙනවා. පැහැදිලිද? true කියලා මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපි බලමු මෙයාට අඩුවගයක් දෙමු අපි. එතකොට බලන්න වෙන්නේ මේක සේව් කරලා අන්න false වුණා. එතකොට මේක මෙයාට කියන්නේ b ට වැඩිය b විශාල වෙලත් නැහැ, ඒක සමාන වෙලත් නැහැ. දැන් අපි බලමු මේක 10යි කරගෙන. මෙන්න true වුණා. ඒ කියන්නේ මේ දෙන්න සමානයි. එතකොට තේරුම් ගන්න ඕනේ මේ දෙන්නන් එක්කෙනෙක් හරි මෙතනදී සත්‍ය වෙලා තියෙන්න ඕනි. එහෙම වුණොත් තමයි මේ ප්‍රකාශන සත්‍ය වෙන්නේ. අපි මේක ගමු. දැන් මෙතන b කියන්නේ යගේ 50යි, මේක යගේ 10යි. ඒ වගේ තැනකදී මෙයා ආයෙ true වෙනවා. මොකද b වලගේ 50යි, a වලගේ 10යි. 50ට වඩා 10 කෙනාගේ අඩු වගේක්. ඒ හින්දා මේක true. නමුත් මේක සමාන නෑ. ඒ ප්‍රශ්නයක් නෑ. ප්‍රකාශනය සත්‍ය වෙලා තියෙනවා. logical operators. logical operators වලදී ඔයාලට තියෙන්නේ or and not. මේ or එකක් ගත්තාම or එකේදී වෙන්නේ අතරම දෙපැත්තේ තියෙන, ඒ කියන්නේ අපිට left side එකේ right side එක කියලා ගමු. ඒ මැද තියෙනවා අපේ or එක. මෙන්න මේ පැත්තේ තියෙන ප්‍රකාශනයයි මෙන්න මේ පැත්තේ තියෙන ප්‍රකාශනයයි යම් කිසි අවස්ථාවකදී දෙන්නම සත්‍ය වෙනවා. එහෙම නැත්නම් දෙකෙන් එකක් හරි සත්‍ය වුණොත් මේ O එකෙන් දාන ප්‍රකාශනයම සත්‍ය වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපි හිතමු A වලගේ 5යි B වලගේ 10යි. දැන් මම කියනවා A B ට සමානයි. O එකේ ලකුණ වෙන්නේ මෙන්න මේ ඉරි කෑලි දෙකක් තියෙන මෙන්න මෙහෙම ලකුණ. එතකොට ඔයගොල්ලෝ මේක හොයාගන්න බැරි නම් මේ enter එකත් එක්ක උඩින් තියෙනවා මෙන්න මේ key එක. shift එකත් එක්ක දෙන්න. මේ පැත්ත බලනවා A B ට සමාන කියලා. මේ පැත්ත බලනවා A ට වැඩිය B විශාලද කියලා. දැන් බැලුමට කියත හැකි මේක සමාන නෑ. මෙයා false. මෙතනදී වෙලා තියෙන දැන් A වලගේ 5යි B වලගේ 10යි. 5ට වැඩිය මෙයා විශාලයි. එහෙනම් මෙයා සත්‍ය වෙලා තියෙනවා. හරි, දැන් මේ වගේ තැනකදී අපිට කියත හැකි අපේ සම්පූර්ණ ප්‍රකාශනයම සත්‍ය වෙනවා. හරි, O එකක හැදිරීම එහෙමයි. ඒතර O එකක් false වෙන්න නම් O එකක් false වෙන්නේ එක් අවස්ථාවකදී විතරයි. ඒ අවස්ථාව තමයි left side එකේ තියෙන ප්‍රකාශනයයි right side එකේ තියෙන ප්‍රකාශනයයි දෙන්නම අසත්‍ය වුණොත් විතරයි අපිට O එකක් අසත්‍යයි කියලා, සම්පූර්ණ ප්‍රකාශනයක් අසත්‍යයි කියලා එන්නේ. ඒක මතක තියාගන්න හොඳට. and එකත් එහෙමයි. and එකේදී වැඩ කරන්නේ දැන් අපි හිතමු left side එකේ right side එකේ ප්‍රකාශන දෙකක් තියෙනවා. මැද තියෙන and එක. එතකොට මේ left side එකේ තියෙන ප්‍රකාශනය සත්‍ය වෙනවා. අපේ right side එකේ තියෙන ප්‍රකාශනයත් සත්‍ය වුණොත් විතරයි and එකක ප්‍රකාශනය සත්‍ය වෙන්නේ. ඒ හැර කිසිම අවස්ථාවක and එකක් true වෙන්නේ නැහැ. ඒක හොඳම මතක තියාගන්න. ඒකෙම not එකකදී
කරන්න තියෙන්නේ. දැන් අපි හිතමු A කියන එක්කෙනා B ට සමාන කරගෙන තියෙනවා. අපිට මෙයාව මේක අනිත් පැත්ත ගහන්න ඕනේ. හරි. දැන් අපි හිතමු A වලගේ 2යි B වලගේ 2යි. එහෙමනම් මේ ප්‍රකාශනයේ ආන්සර් එක වෙන්නේ සත්‍යයි කියලානේ. හරි. not එක නැතිව. දැන් not එක දැම්මට පස්සේ යාගේ ප්‍රකාශනය සත්‍ය වෙනවා. අන්න ඔක තමයි not එකේදී වෙන්නේ. අපි පොඩ්ඩක් බලමු කෝඩ් එක වැඩ කරන හැටි. මෙතනදී අපි අලුත් ෆයිල් එකක් ගමු අය. php මේකට 12 කියලා දෙනවා. හරි. මේකට තමයි if else කියන කතන්දරට එක් ගන්නම්. එතකොට අපි ලේසි මේක තේරුම් ගන්න. හරි. දැන් මම කියනවා if $a $b ට මේ පැත්තේ මම සමාන කරනවා. ඒක එකක්. ඊළඟ ප්‍රකාශනය තමයි මේ $b $a බලනවා කවුද greater than. සම කියනවා true කියලා අපි දාමු. true වුණා. true උනේ දැන් මේක සමාන නැති වුණත් මේ කියන ප්‍රකාශනය සත්‍යයි. යම් කිසි අවස්ථාවක මෙයත් අසත්‍ය වුණොත් දැන් අපි මෙයාව දාමු අනිත් පැත්ත කරමු. මම එතකොට else part එකක් දානවා. save refresh කරමු. false. හරි. ඒ false උනේ මෙයත් false මෙයත් false. ඒ හින්දා true කියන කොටස true part එකට එන්නේ නැතිව else එකෙන් ගිහින් ඒකට දාලා තියෙන කොටස් ටික run වෙනවා. මේක තමයි O එක. එතකොට අපි and එක බලමු කොහොමද වැඩ කරන්න කියලා. and එක වෙන්නේ මෙන්න මේ කියන marks දෙක. එතකොට and එකේදී මේකත් සත්‍ය වෙන්න ඕනි මේකත් සත්‍ය වෙන්න ඕනි. අන්න එහෙම තැනකදී තමයි and එකක් සාමාන්‍යයෙන් true වෙලා යන්නේ. දැන් මේකදී අපි මෙයාව save කරගෙන බලමු මොකක්ද එන answer එක කියලා. මෙන්න මෙයා false වෙලා තියෙනවා. හේතුව තමයි මේක සමාන නැහැ. ඒ කියන්නේ එකක් නැහැ කියන්නේ සේරම නෑ තමයි. එකක් හරි true වෙනවා නම් විතරයි ඒ කියන්නේ දෙකම true වෙනවා නම් විතරයි and එකක් true වෙන්නේ හැම අවස්ථාවකම. දැන් මේකට සමාන නැහැනේ. දැන් අපි මෙයාව සමාන කරගමු. අපි මේ පැත්තත් මෙන්න මේ විදිහට දෙමු. දැන් මෙන්න මේක true. දැන් මෙතනදී 10 නේ තියෙන්නේ A සහ B කියන දෙන්නටම. එතකොට A සමානයි B. ඒක හරි. මේක greater than නැතත් මේ දෙන්න equal වෙලා තියෙනවා. එහෙන් තමයි මේක true උනේ. දැන් ඔය හිතන්න මේ වගේ තැනකදී එක ප්‍රකාශනයක් හරි සත්‍ය වුණොත් අනිවාර්යයෙන්ම false වෙනවා. පැහැදිලිද? හරි. and එකක් කියන්නේ අන්න එහෙමයි. ඊළඟට බලමු මේ not එක කොහොමද මේකේ වැඩ කරන්නේ කියලා. දැන් මෙතන මම true කියන දැන් අපි හිතමු මෙයාට සමාන කරගත්තම් true කියලා තියෙන්නේ. මේක හරි. දැන් මට මෙයාව අසත්‍ය කරගන්න ඕන නම් දැන් මම මෙන්න මේ විදිහට පාවිච්චි කරනවා මෙන්න මේක. බලන්න මේ true වෙලා තියෙන එක මේ මෙතනදී false වෙනවා. හරි. ඒතකොට මෙතනදී check වෙන්නේ සමානයි කියලා නෙවෙයි අසමානයි කියලා. එහෙම නැත්නම් සමාන කියන එකට දැන් අපි හිතමු සමාන කියන එක බලලා ඒක අනිත් පැත්ත නැවත බලනවා. ඒ කියන්නේ එක බලනවා ඒක not එකකින් යනවා බිඳුව වෙලා. අන්න එකයි මේ මෙතනදී සිද්ධ වෙන්නේ. දැන් මේ වගේ තැනකදී false කියන ආවේ. දැන් අපි බලමු මෙන්න මේක දෙක කරලා. එතකොට දැන් මෙතන condition එක විතරක් බැලුවොත් A B ට සමාන නැහැ. අසමානයි. එහෙනම් මේ ආන්සර් එක වෙන්න ඕනේ false කියලානේ. අපි බලමු මෙන්න මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මෙයා true වෙලා තියෙනවා. ඒ කියන්නේ
මේ කියන මෙතන වෙන අදහස එහෙම පිටින්ම අනි පැත්තක හා තමයි අවුට්පුට් එකක් එන්නේ. හරි ඒ ඔයගොල්ලන්ට දැන් තේරෙන්නේ නැති කියලා මම හිතනවා මෙන්න මේ ලොජිකල් ඔපරේටර්ස් ටික.